ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොතේ ආකරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ භාෂාවේ විද්‍යාව සහ විද්‍යාවේ භාෂාව. ඒ ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩමක් අපි පටන් ගත්තා. අද තවත් කොටසක්. මා කැමති අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට වැඩම කර සිටිනවා. කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේ මා නමස්කාර පූර්වකව ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට පිළිගන්නට කැමති අපේ ගුරු මණ්ඩලයට. ඒ වගේම ප්‍රකට ජීව විද්‍යා ආචාර්ය තිස්ස ජනනායක මහත්මයා අයිබෝවන් කරුණාතුව ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. අපේ හැමදෙනා අපි සෑහෙන්න කතා කරන්නේ විද්‍යාවේ භාෂාවේ විද්‍යාවයි ගැන. දැන් තිස්ස ජනනායක මහත්තයා පරීක්ෂණ ගැන කතා කරනවා විද්‍යාත්මක පරීක්ෂණ නේද? ඔව්. ඒ අතරේ අපි පරීක්ෂණයට කලින් නිරීක්ෂණය කියලා එකක් තියෙනවා. පරීක්ෂණයට කලින් නිරීක්ෂණය තියෙන්නේ නේද? ඒ වගේම විමර්ශනය කියලා එකක් තියෙනවා. පොලිසිය මහත්තුරුන් විමර්ශනය කරනවා නේද? ඒ වගේම සමහර ඒවා සංශ්ලේෂණය කරන්න සිද්ධ වෙනවා. සංසන්දනාත්මකව විශ්ලේෂණය කරන්න වෙන ඒවාත් තියෙනවා. ඒ අතරේ අපේ හැමදෙනේ ගවේෂණය කරන්න වෙන ඒවාත් මොකද්ද අපේ හැමදෙනේ ගවේෂණය කියන්නේ? එක හා සමාන වචන තිබුණට තේරුම වෙනස්. සමහර වචන හැදෙන්නේ කාලයක් තිස්සේ විවිධ පුද්ගලයන් විසින් පාවිච්චි කරලා කරපු ඒවට විවිධ වෙනත් අර්ථයක් දීලා අර්ථයට ආරූඪ අර්ථයක් පසුව එනවා. ඒකයි. දැන් ගවේෂණය කියලා කියන්නේ ඉස්සර කාලේ ඔය මේ ගවයෝ ගාල් කරලා තියෙන වෙලාවට සමහර දවස් වලට එක එක ගවයෝ ගිය අතේ යනවනේ. ගවයන් අතුරුදහන් වෙනවා. සමහරුන්ට ගවයෝ ගිහිල්ලා ආපහු එන්නේ යන්න මන් නැති වෙලා අතරමං වෙන වෙලාවල් තියෙනවා. එතකොට ගව පාලකයාට ගොපල්ලානේ කියන්නේ ගොපල්ලා. ඔය ගො කියලා කියන එක දැන් අපිට ගව කියලා කියන එක කිව්වට බලන්නකෝ අපේ බුදු පියාණන් වහන්සේ ගෞතම. එතකොට බුදු පියාණන් වහන්සේට ගෞතම කියනකොට ඒක පාලියෙන් කියන්නේ ගෝතම. එතකොට උන්වහන්සේට නිබ්බුත පද කිව්වේ ගෝතමි. එතකොට පුංචි අම්මා ප්‍රජාපති ගෝතමි. එතකොට එකෙන් තේරෙනවා ගෝතම සහ ගෞතම කියලා කියන්නේ ගෞතම හෝ ගෝතමී හෝ කියන්නේ පරම්පරා නාමයක්. ඒතර පරම්පරා නාම මේක ටිකක් ගැඹුරු කාරණාවක්. ඒක එහෙම කියන්නේ ඇයි ගෝතමී කියලා කියනනේ ගෝතම කියන නාමය එන්නේ ගෝ කියන්නේ ගවයාට. ගව් නිකන් හිතන්නකෝ කව් ඒක තමයි ගව්. එතකොට මේක සම්ප්‍රදායක්. ඉතිහාසයක් පුරාවටම මිනිස්සු සත්තුන්ව වන්දනා කළා. සත්තුන්ව තමන්ගේ කරගෙන හිටියා. දැන් කවුරුත් කියන්න ඕනේ නැති අපි ගත්තොත් අපේ කොඩියෙත් සිංහයනේ. ගීයෙත් සිංහයනේ. ලාංඡනයේත් සිංහයනේ. ඒ හින්දානේ අපි සිංහ වචන නමටත් දාගෙන තියෙන්නේ. රණසිංහ, වික්‍රමසිංහ, ජයසිංහ, ගුණසිංහ ආදි වශයෙන්. එතකොට ඒ සිංහයා අගය කරන්න පුළුවන් නම් සිංහයා ලාංඡනයට ගන්න පුළුවන් නම් තව කොච්චර සිංහයෝ හිටියද? සිංහ පුරෙත් ඉන්නවා සිංහයෙක්. ඒ සිංහ පුරේ සිංගප්පූර් ඒ සිංහපුරේ සිංහයා පොඩි සිංහෙක් කටෙන් වතුර විදින. ඒ සිංහය වැන්ද රටක්. ඊජිප්තුවට ගියා මම. ඊජිප්තුවේ වෙලාවේදී මම දැක්ක කපුටට වැඳලා තියෙනවා. කපුටා. මම 4 අවුරුද්දක් ඉන්දියාවේ හිටියා. එක තැනක තිබුණා ලොකු ලස්සන බුදු කුටියක් වගේ කුටියක්. ඉතින් අවුරුදු ගාණක් ඉන්දියාවේ ඉන්නේදී බුද්ධ වන්දනාව වලට ලේසියට ඉඩක් නැහැ. මං හිටියේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ශිවසේනා දේශපාලන පක්ෂයේ. එහි ඉන්නේ බ්‍රාහ්මණයෝ සිවුරක් පෙන්වන්න බෑ. එක දවසක් බුදුන් වඳින්න වගේ විශාල පෝලිමක් තියෙනවා. මමත් මොකද කළේ ගිහින් අකලා පොලිමේ හිටියා. දැන් මේ බුදුන් අද අතේ මල් තියෙනවා. හරිද? සෙනග වහකට මහත් පොලිමේ හිටියා. ටික ඉස්සරහට යනකොට මට පේනවා දැන් ගිහින් වන්දනා කරනවා, ඔළුව ගහනවා. පස්සේ බලාපුවාම බුදු අම්මේ මේ වානරේකට වඳින්නේ. දැන් මට මෙතනින් ආපහු එන්නත් බෑ. මට නොවැඳ ඉන්නත් බෑ. ගියොත් අර හනුමාන්ට වඳින්න වෙනවා. නොගිහින් ඉන්න බෑ. එහෙනම් මං උපක්‍රමයක් පාවිච්චි කළා. පොලිම කඩාගෙන ඉස්සරහට ගියා. පොලිම කඩාගෙන ඉස්සරහට ගියපු ගමන්ම
එකෙක් ඇවිදිලා මාව ඇදගෙන ගිහලා පොලිමේ කෙළවරටම තිබ්බා. තිබ්බම ආපහු හැරිලා ගියා. වානරයට වන්දනා කරනවා. ගවයන්ට වන්දනා කරන එක ගැන අද තාම නිදර්ශන කියන්න ඕනේ. අපේ රටේ කෝවිලක උඩම ගත්තොත් ගවයා ඉන්නේ. ඇතුල් වෙන තැනම ගවයා ඉන්නේ. ඒ ගව වන්දනාව. එහෙනම් ගවයා මූලික කරගත්ත සමාජයක් ක්‍රිස්තුපූර්ව 6 තිබුණේ. අදටත් එහි නෂ්ටාවශිෂ්ට හැටියට තමයි ගව මස් කන්නේ නැහැ. ගවයට වන්දනා පූජා කරනවා. ගවයට මොනවද ගෙජ්ජි දානවා. මල් මාලා දානවා. යාපනේත් එහෙමයි. එතකොට සිංහල දෙමළ එකට එකතු කරන එක වෙනුවට ලේසිම දේ තමයි බෞද්ධ හින්දු එකතු කරන එක. මොකද ගවයා දෙපාර්ශ්වයේම දෙපැත්තෙම පූජාවට ලක් වෙන සංස්කෘතික සත්වෙක්. දැන් මෙන්න මේ ගවයන් පාදක කරගත්ත ජීවන රටාව තමයි කෘෂි සංස්කෘතික ජීවනය කියලා කියන්නේ. කෘෂි ජීවනය කියලා කියන්නේ. එතකොට ඒ කාලේ ට්‍රැක්ටර් තිබුණේ නැහැනේ. ගවයා තමයි ආශ්‍රිතම ආසන්නම සත්ව ඥාතිය. ආන්ගේ ගවයෝ නැති විච්චාම හොයන්න යනවා. ආන් ඒ ගව ඊශනය තමයි ගවේෂණය කියන්නේ. ඊශනය කියන්නේ හොයනවා කියන එක හොයනවා කියලා කියන එකනේ. හොයනවා කියලා කියන එක. දැන් ඒක හැදෙන විදිහක් පොඩ්ඩක් නැගිටලා කිව්වට කමක් නැහැනේ. වටිනවා. ඒ එතකොට ගවේෂණය කරනවා කියලා කියන එක වගේම තමයි අනිත් වචන හැදෙන්නෙත්. ගව ඊශනය ගවේෂණය. මෙතන දැන් තේරුම් පරීක්ෂණයත් ඒ වගේ තමයි. හැබැයි පරීක්ෂණය කියලා කියන තැන තව එකක්. ඔන්න දැන් ඉගෙන ගන්න ඕන කාරණාවක් මේකේ තියෙනවා. අපි බලමු. පරීක්ෂණ, නිරීක්ෂණ, සංනිරීක්ෂණ. දැන් මේ හොඳට බලාපුවාම අපිට පේනවා මෙන්න මෙහෙම වචනයක්. අක්ෂ, ඊක්ෂ, ඊක්ෂ වගේ වචනයක් මෙතන තියෙනවා. මේ වචනේ ඔබේ අවධානයට මම යොමු කරනවා. මේ බලන්න මේ මොකද්ද? අක්ෂි. අක්ෂි කියන්නේ ඇහැ. ඇස. ඉන්ද්‍රියක් වශයෙන් ඇහැ නෙමෙයි. අවයවයක් වශයෙන් ඇහැ. ඉන්ද්‍රියක් වශයෙන් ඇහැට කියලා කියන්නේ චක්කු. චක්කු සෝත ගාන જીවහා කාය මනස්. ඉන්ද්‍රිය පංචකයනේ. ඉන්ද්‍රිය කියන්නේ අවයව නෙමෙයි. අවයව කියන්නේ ඉන්ද්‍රිය නෙමෙයි. රෝගයක් හැදෙනව නම් අක්ෂියට. චක්කු වලට රෝග හැදෙන්නේ නැහැ. ඒක දිග බණක්. දැන් මෙතන බලාපුවාම ඔන්න මේ නයන්නේ සිට ක්ෂ දක්වා ඊ දක්වාම සමානයි. මෙතන ක්ෂ න ක්ෂ ඊ දක්වා සමානයි. මේ ඔක්කොම සමානයි. දැන් සමාන නැති ටික අපි මකලා වෙන් කරගමු. ඔන්න මම දැන් මෙතන තියෙන වෙන් කරගන්නවා මෙන්න මේ කාරණා ටික. ඕන්න ඉගෙන ගන්න වෙලාව. මේක ඊක්ෂණ. ඊක්ෂණ. දැන් පරි කියලා එකක් මෙතන තියෙනවා. නි කියලා එකක් තියෙනවා. සං නේර් කියලා දෙකක් තියෙනවා. අක්ෂි කියන්නේ ඇහැ. ඇහැ කියන්නේ බලන එකක්. පරි නේර් සං නේර් මොනවද මෙන්න මේවා? මේ තියෙන්නේ උපසර්ග. උපසර්ග. මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රිෆික්ස්. ෆික්ස් කියන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ. පරිණම් පරිම තමයි. නිර්ණං නිර්ම තමයි. සංනං සංම තමයි. සං නිර්ණං වෙනස් වෙන්නේ නැහැ. මේවා තියෙන්නේ 30යි. මේ 20යි. උපසර්ග තියෙන්නේ 20යි. උපසර්ග 19කුත් නැහැ 21කුත් නැහැ. මේක වෙනස් වෙන්නේම නැහැ. එතකොට පරි කියලා කියන්නේ මොකද්ද දන්නවද?
මෙහෙම වටේ 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 කියන අර්ථයක් ඒක. දැන් ඉංග්‍රීසියෙන් up කියන්නේ up කිව්වහම නිකන් පරිදිය කියලා කියන්නේ අර පරිදිය. ඔව් පරිදි වටේ 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 වටේ. හරි. ඉංග්‍රීසියෙන් up කිව්වහම උඩ අර්ථයක්නේ. come up come up wake up උඩට එන්න කියලා කියන එක නේ තේරුම. එතකොට පරි නිර් කියන්නේ මොකද්ද? නිර් කියලා කියන්නේ මෙහෙම 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 බලන එකට. මෙහෙම ඈත් කරලා ඈත් කරලා ඈත් කරලා පරි කියන්නේ මෙහෙම බලන එකට. අපේ හඳුනේ පරිවර්තනය වෙලා තියෙනෙත් එහෙමද? හැම තැනකම මේවා ඕන තරම් ගත්ත හැකිනේ. පරිවර්තනය, පරිදිය, පරීක්ෂණය කොච්චර තියනවද? නිර් කියන එකෙන් කොච්චර දෙන මේ උපසර්ග. ඒතර සං කියලා කියන්නේ මොකද්ද? සං කියන්නේ හොඳට. සං නිර් ඊක්ෂණ. ඒතර ඊක්ෂණය කියන්නේ මෙහෙම බලන එකනේ. නිර් ඊක්ෂණය කියලා කියන්නේ මෙහෙම මෙහෙම බලන එකනේ. ඒතර සං කියන්නේ හොඳට කියන එකනේ. එතකොට මෙහෙම 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 ඒකට තමයි සම්නිරීක්ෂණය කියන්නේ. ඒ කියලා කියන්නේ මේ ඊක්ෂණය කියලා කියන බලනවා කියලා කියන එකේ විදීන්. එතකොට නිරීක්ෂණය කියලා කියන්නේ පරීක්ෂණයට නෙමෙයි. කවුරු හරි කෙනෙකුට මොකක් හරි එකක් දීලා මේක නිරීක්ෂණය කරන්න කියලා කිව්වොත් ඒක පරීක්ෂණය කිරීමක් නෙමෙයි. දැන් පරීක්ෂණ කරනකොට පරීක්ෂණ නල මෙහෙම අඩුවෙන් අල්ලනවා මෙහෙම. ඊට පස්සේ මෙහෙම ගින්දර තියෙනවා මෙහෙම බලනවා. ඒ කියන්නේ කුතුහලපූර්ණව වෙන්නේ මොකද්ද කියලා කලින් නොදැන කරන දේ තමයි පරීක්ෂණ කියන්නේ. වටෙන්ම බලනවා. වතුරට දාලා බලනවා. ගින්දරට දාලා බලනවා. මොනවද දියර විශේෂයකට දාලා බලනවා. රසායනික ඒකකට දාලා බලනවා. මොනවද තිස්ස මහත්තයා එහෙම කරන පරීක්ෂණ? පරීක්ෂණ තියෙන සෑහෙන දැන් අපිට ඔය සීනි හඳුනා ගන්න ඕනේ වුණාම බෙනඩික් ද්‍රාවණය අරගෙන ඔව් ඒක ඒ බෙනඩික් ද්‍රාවණය දාලා රත් කරලා බලනවා. රත් කරලා බලනවා. ගඩොල් රතු පාට එනවද කියලා. එනවා නම් සීනි තියෙනවා. ඒක තමයි. ඒක තමයි හාත්පස කියලා අපි කියන්නේ වචනයක්. හාත්පසින් බලන එකට තමයි පරීක්ෂණය කියන්නේ. වටෙන් රවුමෙන් උඩ ඉඳලා බලන එක නෙමෙයි. වට 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 කරලා බලන එකට තමයි පරීක්ෂණය කියන්නේ. නිරීක්ෂණය කියන්නේ අර මෙහෙම චුට්ට චුට්ට ඈත් කරලා දැන් හදවත ඔපරේෂන් කරලා මීට චර්ම ඡේදනය කළා ඈත් කරලා ඊට නිරීක්ෂණය කළ බන කොයි ස්නායුවද? එතන පරීක්ෂණය නෙමෙයි හොඳ නිරීක්ෂණයක් තියෙන්නට ඕන. ඒකටයි ඒ කියන්නේ සම්නිරීක්ෂණය කියලා කියන්නේත් ඒ වගේ. ඒ වගේ එක වචනයක් මේකට කියන්නේ එතකොට ස්ටෙම් එක. ඒ ප්‍රകൃතියට උපසර්ගයක් දාපුවාම උපසර්ගය විසින් මේකේ අර්ථය වෙනස් කරනවා. ඇත්තම කිව්වොත් තුන් විදිහකට තමයි වෙනස් කරන්නේ. දා මං කිව්වා. දාත්වර්තම් බාදතේ කෝචි කෝචිතමන වර්තතේ තමේ වන්නේෝ විශේෂීති උපසර්ග ගතිස්ත්‍රේදා. මේ උපසර්ගයේ තුන් ආකාරයි. එතකොට එක්කෝ වෙන්නම අර්ථයක් කියනවා. එක්කෝ ඒ අර්ථය වැඩි කරලා කියනවා. අන් එහෙම. දැන් මේ විදිහටම තමයි තව වචන දෙකක් අපි බලමු මේ බලන්න වෙන විදිහ. සං වී සං කියලා කියන්නේ හොඳට වී කියලා කියන්නේ වෙනස්ව. මේ වචන දෙක ඔන්න බලන්න ලේෂණ විශ්ලේෂණ මේ සයන්න ගැන පස්සේ කතා කරමු. මේක මෙහෙමම ලියමු. සංශ්ලේෂණ විශ්ලේෂණ. මේ බලන්න මේකේ වෙනස. සං එකයි වී එකයි. කිසියම් තැනක සං කියලා තියෙනවා නම් ඒක උපසර්ගයක්. බොහෝ වෙලාවට එහෙම නොවන 2-3 වචන තියෙන්නේ. වී තියෙනවා නම් ඒත් එහෙමයි. විශේෂයෙන්ම විද්‍යාව ආශ්‍රිත තාක්ෂණික පාරිභාෂික වචන ටෙක්නිකල් ටර්ම්ස් වල සිංහල ටෙක්නිකල් ටර්ම්ස් වල
මේ උපසර්ග භාවිතය විසින් තමයි මේක වෙනස් කරන්නේ. මේ පැත්ත වෙනස් කරන්නේ. මේට අමතරව ප්‍ර උප පරි නිෂ් දුෂ් දුර් විසක් පරා නීනී ඌදු සංවී අව අනු අදි අපි අපි අප උප ආදි වශයෙන් 20ක්. ඒ 20 විසින් මේක තීන්දුව කරනවා. මේක මොකක් වගේද? මේක හරියට බෝට්ටුවක එන්ජින් එකක් වගේ. බෝට්ටුවක එන්ජින් මෙහෙම කරනකොට මේක මෙහෙට යනවා කියන එක තීන්දුව කරන්නේ. එහෙම නැත්නම් මේක ස්ටියරින් වීල් එක වගේ. ඒක විසින් තමයි මේක යන්නේ කොහාටද කියලා කියන එක තීන්දුව කරන්නේ. එහෙ වටිනාකමක් තියෙන එකක් තමයි ප්‍රිෆික්ස් කියලා කියන්නේ, උපසර්ග කියලා කියන්නේ. අපේ හඳුන්නේ සංශ්ලේෂණය ගැන කියද්දි ප්‍රභා සංශ්ලේෂණය ගැනත් අපිට කතා කරන්න පුළුවන්. ඔව් ප්‍රභා කියලා කියන්නේ ආලෝකය. ආලෝකය. ඒතකොට සංශ්ලේෂණය කියලා සහ විශ්ලේෂණය කියලා කියන්නේ මොකද්ද? යම් කිසි දෙයක් විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ. දැන් අපි ප්‍රශ්න දෙනවා උසස් පෙළ ළමයින්ට, සාමාන්‍ය පෙළ ළමයින්ට, විශේෂයෙන්ම උසස් පෙළ ළමයින්ට දෙනවා. යම් කිසි කාරණාවක් දීලා මේක විශ්ලේෂණය කරන්න. ඒතර විශ්ලේෂණය කරනවා නම් ඒ ශිෂ්‍යයා කරන්න ඕනේ වෙන් කරන්න ඕනේ. බෙදලා විභජනය කරනවා කියලා කියන්නේ. ඒතර විභජනේ භජ් කියන ධාතුවක් තියෙනවා. භජ් කියලා කියන්නේ බෙදනවට. විභජනය කරනවා. විභාග කියලා කියන්නේ ඒකෙන්ම හැදෙන වචනයක්. විභාග කියලා කියන්නේ බෙදලා දක්වන එකට. ඒතර විභජ්‍යවාදී කියලා කියන්නේ. ඒතර බෙදලා විග්‍රහ කරන එකට. විභජති කියලා කියන්නේ බෙදයි කියලා කියන එකට. ඒතර මේ විභජනය කරනවා කියන්නේ බෙදලා දක්වනවා කියලා කියන එකයි. ඒතර විභජනය කියන්නේ බෙදා දක්වනවා කියන එකයි. විශ්ලේෂණය කියලා කියන්නේ බෙදලා විස්තර කරනවා කියලා කියන එක. විශ්ලේෂණය කරන්න. බෙදලා විශ්ලේෂණය කරන්න. සංශ්ලේෂණය කියලා කියන්නේ එකතු කරන්න. සාමාන්‍යයෙන් උසස් පෙළට දෙන ප්‍රශ්න වර්ග දෙකක් තමයි සංශ්ලේෂණ ප්‍රශ්න සහ විශ්ලේෂණ ප්‍රශ්න. අපේ හැමදෙරුනේ අද ගවේෂණය කියලා කියන්නේ ගවය හොයන එකට නෙවෙයි. ඒක තමයි. අද ගත්තොත් වචනයකට අර්ථ වෙනස් වීම තියෙනවා. කාලයාගේ ඇවෑමෙන් වචන වෙනස් වෙනවා. දැන් මේ ළඟදී පොතක් ලියලා එක්කෙනෙක් එයා පොත එලි දැක්වීමට කිව්වා. එලි දැක්වීමට එයා ලියලා තියෙන මොකද මේ පොත අසවල් දවසේ මහ ජනතාව උදෙසා දියත් කරනවා. මහ ජනතාවට දියත් කරනවා. පොතක් එලි දක්වන උත්සවයට ඉංග්‍රීසියෙන් කියන්නේත් ලොන්ච් කරනවා කියලා. බුක් ලොන්චින් කියලානේ කියන්නේ. ඒතර ලොන්ච් කරන්නේ බෝට්ටු. දියත් කරන්නේත් බෝට්ටු. නැව්. ඒතර නැවක් බෝට්ටුවක් හදලා ඉවරලා වතුරට දාන එකට තමයි දියත් කරනවා කියලා කියන්නේ. ලොන්ච් කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒක තමයි අද පොත් තමයි දියත් කරන්නේ. පොත් දියත් කරනවා කියන්නේ ලියලා ඉවරලා වතුරට දාන. දොරට වඩිනවා කියන වචනේ බලන්න. දොරට වඩින්නේ පොත් අද දොරට වඩිනවනේ. පොතක් දොරට කොහොමද වඩින්නේ? ඒ දොරට වඩින්නේ මනමාලියෝ. ඒ වගේ දැන් ප්‍රබුද්ධ කියලා කියන වචන ගන්නකො අපිට ප්‍රබුද්ධ කියලා කිව්වහම හිතෙනවා මොකද්ද ප්‍රබුද්ධ කියන්නේ කියලා. ප්‍රබුද්ධ කියන්නේ මලක් පරාග අභ්‍යන්තරයේ තියද්දී මල මෙහෙම පිබිදෙන එකට. ඇත්තට ප්‍රබුද්ධ කියලා කියන එකේ සිංහල වචනේ පිබිදෙන. පිබිදෙන එක. විකසිත වෙන එක. ඒ වගේ වචන කාලයාගේ ඇවෑමෙන් වෙන වෙන දේවල් බවට පත් වෙනවා. අපිට මේවා ගැන වෙනම පරිශ්‍රණයක් කරන්න පුළුවන් නේද අපි හඳුනන? පරිශ්‍රණයක් කරන්න නෙමෙයි වැඩසටහන් 100ක් විතර කරන්න පුළුවන්. පරිශ්‍රණය කියන්නේ මොකක්ද අපි හඳුනන්නේ? ඒක කියන්නේ වරු කියන්නේ. පරිේෂණය. මේ බලන්න. ඒෂණ. පරිේෂණ. වටෙන් හොයන්න යන එක. පරිේෂණ කරනවා. පරිේෂණ කියලා කියන්නේ පරීක්ෂණ පරිේෂණ. ගවයා හොයාගෙන යනවා කියලා කියන එක නෙමෙයි. නිකන් හිතන්නකෝ වචන කොච්චර තියනවද ඒ තියෙන වචන වලට කොච්චර තේරුම් තියනවද කියලා. දැන් හසන්ත කියලා කිව්වා. සංස්කෘත වචනයක් හැටියට ගන්න පුළුවන්. සිනහසෙන්නා වූ තැනැත්තා. සුනේත්‍රා හොඳ ඇස් තියෙන තැනැත්ති.
ආන් ඒ වගේ නම් තියෙනවා නම් වලට තේරුම් තියෙනවා. යශෝධරා තේරුම් නැති නමුත් තියෙනවා නේද හඳුනන්නේ දැන්. ඔයි ඒ දැන් තියෙනවා. දැන් කිසිම තේරුමක් නැති වචන තියෙන ඒවා ඒක තමයි. හැදෙන ඒවයි හදන ඒවයි කියන්නේ දෙකක්. හැදෙන එකක තේරුමක් තියෙනවා. හදන එකක් එක්ක බ්‍රොයිලර් එහෙම නැත්තම් අර මුල් අඹරලා හදන්නේ මොකද්ද? ගස් වල බොන්සායි. ඒවා හදන ඒවා අරක හැදෙන ඒවා. හැදෙන ඒවට තේරුමක් තියෙනවා. හදන ඒවට තේරුමක් හදන්න ඕනේ. යශෝධරා. යශෝ කියන්නේ කීර්තිය. දරාගෙන ඉන්න. ප්‍රජාපති ප්‍රජාවගේ අධිපතිනිය. කෘෂා කෙට්ටුයි. ඒවා තමයි වචන. ඒ හැදෙන ඒවා. ඒ අපේ හාමුදුරනේ. විද්‍යාවයි භාෂාවයි අපි එක පාඩමක් හැටියට උගන්වනවා. කොටින්ම කියනවා නම් සංස්කෘතයි ජීව විද්‍යාවයි එකට උගන්වනවා. එහෙම උගන්වන පළමු පාසල පළමු ඉස්කෝලේ ටෙලිවිෂන් ඉස්කෝලේ මම හිතන්නේ ඉතිහාසයේ කවදාවත් සංස්කෘතයි ජීව විද්‍යාවයි එකට උගන්වලා නැහැ. ඉගෙන ගන්නට කොයිතරම් දේවල් තියෙනවද කියලා ඔබ තීරණය කරන්න මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. භාෂාවේ විද්‍යාව සහ විද්‍යාවේ භාෂාව. අපි වචන මාලාවකින් තමයි පටන් ගත්තේ. සනායක මහත්තයා. ඔව් දැන් අපි ගොඩක් වෙලාවට මේ මට තේරෙනවා මේ වචන දැනගෙන නෙමෙයි සමහර වෙලාවට වචනේ තේරුම දැනගෙන නෙමෙයි වචනය එතෙන්ට යොදනවා කියලා කටපාඩම් කරලා තමයි අපි මෙච්චර දවසක් මේ කරලා තියෙන්නේ. ඇත්තටම මමත් දැනගත්තේ මේකේ වචනවල මේ සංස්කෘත වචනවල බලපෑමක් තියෙනවා කියලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒවා පැහැදිලි කරලා දුන්නාම තිස මහත්තයා වාචාර්ථය හරියට දැනගත්තාම පිළිතුරක් ලියන්න හරි පහසුයි නේද? හරිම පහසුයි. ඒක හොඳටම පැහැදිලි මේ වැඩසටහන් මාලාව බලනකොට. මේ ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නේ තමයි අර ඒ මොනවා හරි දෙයක් ප්‍රශ්නයක අහපුවාමත් මොකද්ද කරන්න ඕනි කියන එක පිළිබඳ මේ තියෙන මේ අදහස හරියටම ගන්න පුළුවන් මේ වචන හරියටම දැනගන්න පුළුවන් නම්. ඒ වගේම හසන්ත මහත්මයා දැන් සමහර වෙලාවල් වලට විද්‍යාවේදී යොදන සමහර වචන ගත්තාම කියන්නේ ඒ වචන සාමාන්‍ය විවහාරික වචනත් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා ඒවායේ තේරුමක් හොයාගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒකෙන් කියන්නේ මොකද්ද කියන එක ගැන අමුතුවෙන් වෙහෙස මහන්සි වෙන්න දෙයක් නැහැ. දැන් විශේෂයෙන් ඔය තියෙන අමාරුම වගේ වචන කියලා ගත්තොත් එහෙම මේ සමහර තැන්වල තියෙන සමහර වචන ඒවා ආපු විදිහත් ඇත්තටම කොහොමද කියලා හොයාගන්න බෑ. දැන් අපි හිතමු මෙහෙම. දැන් ඔය අපි ගිය සතියේත් කතා කරන්නේ අර සෛල විභාජනය කියලා මාතෘකාවක්. ඒකෙත් අපේ හාමුදුරුවෝ කිව්වා විභාජනය කියන වචනේ නෙමෙයි විභජනය කියලා. නමුත් පොතේ තියෙන වචනේ මම භාවිතා කරනවා විභාජනය කියලා තමයි තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා මෙහෙම මේ දැන් ඔය සෛල බෙදෙනකොට මේ වාගේ තියෙනවා මේ වර්ණ දේහ. ඒ වර්ණ දේහ මේ විදිහට ජෝඩු විදිහට තිබිලා මෙහෙම ඒවා මෙහෙම සෛල දෙකක් හැදෙනකොට මෙතනින් මේ සෛල දෙක බෙදෙද්දී මෙහෙම මේ දෙක දෙපැත්තට වෙන් වෙලා යනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්න ඕනේ දේ. සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ තව මම වර්ණ දේශ දෙකක් අඳින්නම් කොයි විදිහට මෙහෙම මේ දෙක කොහොම ඇලිලා දෙක එකට ඇලිලා සමහර වෙලාවට මේ එහෙම වෙන්නේ මෙහෙම දැන් මේ විභාජනය කරන්න ගියාම මේවට කියනවා තර්කුතන්තු කියලා. සමහර වෙලාවට මේ දෙක දෙපැත්තට ගාහන්ට වෙන් වෙලා ගියොත් තමයි හරියට සෛලයක් හැදෙන්නේ. ඒ හැදෙනකොට මේ එක පැත්තක මේක මෙහාට ඇදගෙන එන තන්තුව මොන හරි වෙලා කැඩුනොත් මේ දෙකම උඩට යනවා. එතකොට හරියට සෛලේ බෙදෙන්නේ නැහැ. මෙහෙම වුණාම තමයි සමහර විකෘති තත්ත්ව ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට ඩවුන් සින්ඩ්‍රෝම් වගේ අර දරුවන් බිහි වෙන්නේ මේ වගේ පොඩි හේතුවක් නිසා. ඒ කියන්නේ දැන් මේක දෙකට බෙදුනහම මේ සෛලෙටත් තියෙන්න ඕනි වර්ණ දේහ දෙකයි මේකටත් තියෙන්න ඕනි වර්ණ දේහ දෙකයි. හැබැයි මේක බෙදෙන්න යන වෙලාවේ මේක මෙතනින් මේ තියෙන තන්තුව කැඩුනොත් මේ දෙකම මේ පැත්තට යනවා. එතකොට මේ පැත්තට වර්ණ දේහ 3යි මේ පැත්තට එක වර්ණ දේහයයි එන්නේ. මේ සිද්ධිය විස්තර කරන්න
මෙහෙම තමයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ non disjunction කියලා. එතකොට සිංහලෙන් තියෙන්නේ නිර්විසම්බන්ධය කියලා. ඉතින් එතකොට ළමයි පාඩම් කරනවා මේක නිර්විසම්බන්ධයක් වෙනවා කියලා. එතකොට දැන් මම මෙතන මේ අරන් තියෙන එක මොකක්ද කියලා කිව්වොත් ඒ කියන්නේ මෙහෙමයි එකෙන් කියන්නේ. දැන් මේ දෙක අතර තියෙන්නේ සම්බන්ධයක්. ඒ කියන්නේ මේ දෙක බැඳිලා තියෙන්නේ. සම්බන්ධයක් තියෙන්නේ. සම්බන්ධය නැති වෙන්න ඕනි. ඒ කියන්නේ විසම්බන්ධ වෙන්න ඕනි. ඒ කියන්නේ වෙන්න ඕනි විසම්බන්ධ වෙන්න ඕනි. විසම්බන්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ලෙඩේ. විසම්බන්ධ වෙන්නේ නැතිනම එක පැත්තකට ඇදිලා යනවා. බයන්න ඕක නෙවෙයි. මම පොඩ්ඩක් හරි. විස්තර කරන්නද? අපේ ආදරු ඒක පැහැදිලි කරන්න. මෙතන තියෙන කතා කරන්න ඕන ගොඩාක් ಜಾති. මේක කතා කරපුවාම ප්‍රශ්න ගොඩක් මතුවෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේක ශාස්ත්‍රීය සාකච්ඡාවක් හැටියට ගමු. සෞඛ්‍ය විද්‍යාවේ ඉතිහාසයේ වෙන වෙන ප්‍රශ්නවල වෙන වෙන පොත්වල හරියට වැරදි තියෙනවා. අපි කවදාක්වත් මෙහෙම පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. සම්බන්ධයක්නේ අපි ගාව තියෙන්නේ. කවුරු හරිත් එක්ක තියෙන සම්බන්ධයක්. ඒක මොන හේතුවක් නිසාවක්වත් සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ඔන්න මම තව වචනයක් ආශ්‍රයෙන් මේක විග්‍රහ කරන්නම්. අපි දන්නවා ජයග්‍රහණයක් ලබනවා. ජය. මේ ජය කියලා කියන එක නෙගටිව් වෙන්න මේක පොසිටිව් නම් මේක නෙගටිව් වෙන්න මොකක්ද අපි දාන්නේ? පරා. දැන් මේක පොසිටිව් එක නෙගටිව් කරන්ඩ පරා දාලා ආය මේක පොසිටිව් කරන්ඩ අපි දානවා අයන්නක්. ජය කියන්නේ ජයග්‍රහණය, පරාජය කියලා කියන්නේ පරාජය, අපරාජිත කියලා කියන්නේ පරාජය නොවීම. එතකොට මේක අව්‍යයක්, මේකත් අව්‍යයක්, මේක නිපාතයක්, මේක උපසර්ගයක්. දැන් මේක මෙතනින් කපන්න පුළුවන්. සම්බන්ධය. joint, junction සම්බන්ධය. ඒකට විරුද්ධ වචනය විසම්බන්ධය. සම්බන්ධය නැති වෙනවා. සම්බන්ධය නැහැ. නිර් කියන්නේ ඒකට විරුද්ධ එක. එතකොට සම්බන්ධය නොවී තියෙන එක නොවීම. එතකොට joint වෙනවා කියලා කියන්නේත් ඒකනේ. junction බන්ධනයක්. ඒකේ විරුද්ධ වචනේ disjoin එක. disjoin එකේ විරුද්ධ එක මේක. එතකොට two negatives becomes one positive. නැත්තේ නෑ කියන්නේ තියනවා කියන එක. ඒ අනුව සම්බන්ධයක් නැත්තේ නෑ. junction එකක් නැත්තේ නෑ. ඒක තමයි කියන්නේ. තාම සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි සම්බන්ධයක් නොවී තියෙන්න ඕනි. සම්බන්ධය නැති වෙන්න ඕනි. සම්බන්ධය නැති වෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. එතකොට මේකේ පාවිච්චි කරලා තියෙන ඉංග්‍රීසි වචනේ තාක්ෂණයයි ඒකම සංස්කෘතයට දාලා තියෙන තාක්ෂණයයි එකයි. එකම ටෙක්නිකල් සිස්ටම් එකකට තමයි හදලා තියෙන්නේ. මේ තමයි two negatives becomes one positive. නැත්තේ නෑ කියලා කියන්නේ නෑ නෙමෙයි. නෑ කිව්වොත් එකක්, නැත්තේ නෑ කිව්වොත් නැති එකේ නැති එක. දැන් අපේ හැමෝම වචනේ තේරුම් ගත්තා නම් ඕකේ සිද්ධිය පාඩම් කරන්න ඕනෙත් නෑ නේද? ඇත්තටමනේ. ඇත්තටම දැන් ළමයින්ට non කියලා කිව්වොත් දැන් බලන්න අපි උගන්වනවා non. So what's the meaning of non? saucepan එකක් අරන් අපි පෙන්නනවා. මේක මොකද්ද? මේක ස්ටික් saucepan එකක්. මේකට බිත්තර දාපුවාම වෙන්නේ දේවල් දාලා මේ ගත්තා ස්ටික් වෙනවා. ඇලෙනවා.
සමහර සොස්පෑන් තියෙනවා. සොස්පෑන් කියන්නේ සාස්පාන කියලා අපි කියන්නේ. ඒකට සාස්පාන නෙමෙයි ඒක සමහරු සොස්පෑන්. රාස්පාන කියනවා. රාස්පානත් කියනවා. එතකොට ඒ සොස්පෑන් එක ස්ටික් වෙනවා නම් ඇලෙනවා. හැබැයි සමහර ඒවා තියෙනවා රෙඩිමේඩ් හදලම තියෙනවා non stick ඇලෙන්නේ නැහැ. එතකොට මේ බලන්න non කියන්නේ නැහැ. ඩිස් කියන්නේ තිබිච්ච එකක් අයින් වෙච්ච එකක්. disjoint. ඉතින් විසම්බන්ධය කියලා කියන්නේ ඒකයි. දැන් මේකට ඔන්න දාන්න පුළුවන් ඔන්න බලන්න සම්බන්ධය. මෙහෙමත් දාන්න පුළුවන්. විසම්බන්ධය කියලා. අසම්බන්ධය විසම්බන්ධය. මේවා ඒ හින්දා තමයි මේ වචන උගන්වන්න වෙනම විෂයක් තියෙන්න ඕන. සහසම්බන්ධය කියලා තියෙනවා. සහසම්බන්ධය කියන්නේ මොකද්ද? බොහොම ලැබෙන්දියාවෙන් එකට එක් අහුවෙන එකට තමයි සහසම්බන්ධය. සහසම්බන්ධතාවය ඇති වුණාට පස්සේ තමයි ඉතින් සරල සම්බන්ධතාවය ඇති වෙන්නේ. දැන් මට මේ ටිකත් කියලා ඉවර වෙන්නකෝ. ඉවර වෙන්න අවස්ථාව දෙන්නකෝ. ඔබතුමාලට සිද්ධ වෙලා තියෙනවා වැරදි වචනයක් උගන්වන්න. මේ එන්න මෙහෙම. ජි ජිද්‍ර මම දැක්කනේ විද්‍යාව පොතක මෙහෙම තියෙනවා. බැලුවා ජිද්‍ර කියන්නේ මොකද්ද කියලා. සිදුර. ජිද්‍ර කියලා වචනයක් ග්‍රීක් භාෂාවේවත් නැහැ, ලතින් භාෂාවේවත් නැහැ, සංස්කෘතෙත් නැහැ, සිංහලෙත් නැහැ. තියෙන්න විදිහක් ඇත්තෙත් නැහැ. සංස්කෘතයේ තියෙනවා මිනිස්සු මුණ ගැහිච්චාම කියන්න හොඳ නැති ඒවා 9ක් තියෙනවා. කියන්න හොඳ නැති 9ක් තියෙනවා. ඒක කියන්න හොඳ නැහැ කියලා කියන්නේ මේ මහා සිද්ධාන්තයක් හැටියට කියන්න හොඳ නැහැ නෙමෙයි. සාමාන්‍යයෙන් කියන්නේ ආයුර්විත්තං ග්‍රහච්ඡිද්‍රං මන්ත්‍ර මෛතුන භෛසජං තපෝ දාන අපමානං ච නව ගෝප්‍යානි යත්නතහ කියන්නේ ප්‍රයත්නෙන් උත්සාහයෙන් ගෝප්‍ය හංගන්න ඕනේ. මොනවද? ආයුර් වයස කියන්නේ. වයස අහන්න හොඳ නැහැ. අහන්නත් හොඳ නැහැ. මෙතනදී කියන්නේ කියන්න එපා. මේ කියන්නේ ඇප්ලිකේෂන් ෆිල් කරනකොට දාන්න එපා නෙමෙයි. දැන් මේක අහගෙන ඉන්නවා නම් කාන්තාව අපි නම් කොහොමත් කියන්නේ අපේ හාඳුරුනේ කියලා හිතයි. ආයුර් විත්තං කියන්නේ සල්ලි Tamanට තියෙන ධනය. වත්කම් කියනවානේ අපිට මට මේවා තියෙනවා. ඒක කිව්වම මොකද්ද වෙන්නේ? එයා හිතනවා වත්කම් ගොඩාක් තියෙනවා කියලා කිව්වම එයා ලොක්ෙක් වෙයි කියලා. වෙන්නේ මොකද්ද දන්නවද? ණය ඉල්ලගෙන එනවා. ඉල්ලනවා ආරක්ෂාවක් නැති වෙනවා. ආරක්ෂාවක් නැති වෙනවා. දැන් මං අහගෙන ඊද පෙරේදද කවුදෝ කියනවා Facebook එකේ තමන් යන්නේ තැන් දාන්න එපා කියලා. මොකද හොරුන්ට එන්න පුළුවන් නේ. ආයුර් විත්තම් අන්න මං කියන එක ගෘහච්ඡිද්‍රම් ගෘහ ඡිද්‍ර මේ ඡිද්‍ර කියන වචනේ කොහොමද එන්නේ? ද්‍ර ද ර ඡ සි දු රු චි ද්‍ර දු රු දෘ චි. ගෘහච්ඡිද්‍ර කියන්නේ ගෙවල් වල තියෙන සිදුරු. මේ කියන්නේ ගෙවල් වල ඔය හුලං එන්න තියෙන සිදුරු නෙමෙයි. කියන්න එපා කියන්නේ ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න. නෝනගේ මහත්තයාගේ ප්‍රශ්නේ. ඒක ගිහින් නාන්නතොට පොලේ කතා කරන්න හොඳ නෑ. මේවයි අපේ එක්කෙනා හරි වැඩේනේ බලන්නකො. ආයුර් විත්තං ගෘහච්ඡිද්‍රං මන්ත්‍ර කියන්නේ රහස්. සතර කම්මන්ත්‍රණ. එතන කියන්නේ ඔය මතුරනේ වනෙමේ. රහස්. මන්ත්‍ර රහසක් නම් කන් 4ක් වන්නේය. උම්මග්ග ජාතකයේ කියන්නේ කන් 6කට ගියොත් 8කට යනවාම තමයි. එතකොට ආයුර් විත්තං ගෘහච්ඡිද්‍රං මන්ත්‍ර මෛතුන කියලා කියන්නේ සෙක්ස්. භෛසජං කියන්නේ බෙහෙත්. බොන බෙහෙත් කියන්න හොඳ නැහැ. සතුරෙකුට සතුරුකම් කරන්න පුළුවන්.
එක දෙක ලෙඩේ හොයාගන්න පුළුවන්. එතකොට එයාට ඒ ලෙඩේ නිසාම විනාශ වෙන්න පුළුවන්. හැබැයි දොස්තර මහත්තුරුන්ට කියන්න වෙනවා බෙහෙත්. දැන් මේවා කියන්නේ අදාළ කරමන් කියන ඇප්ලිකේෂන් ෆිල් කරනකොට නෙමෙයි මේ කියන්නේ. එදිනෙදා නිකන් හම්බ වුණා කතා. එදිනෙකා ජීවිතේ ජීවත් කරනකොට Taman ආරක්ෂා වෙන්න. මන්ත්‍ර මෛතුන භයසජන්. තපෝ මේක නම් හරිම වැදගත් අපිට. බොහෝ දෙනාට වැදගත්. තපෝ කියලා කියන්නේ Tamanගේ සිල්වත්කම. මම මෙච්චරයි මං අධිගම ලැබලා තියෙන්නේ මට වඩා කෙනෙක් නැහැ. මම බුදු වෙලා ඉන්නේ, මම රහත් වෙලා ඉන්නේ, මම සෝවාන් වෙලා ඉන්නේ. එහෙම වෙච්ච අය කියන්නේ නැහැ. කරාටේ උගන්වනකොටත් කියනවනේ දන්නේ නැහැ වාගේ ඉන්න කියලා. හොඳටම අඩිපුඩි දන්න කරාටේ දන්න එක්කෙනා ගහගන්න යන්නේ නැහැ. ඒ ශාස්ත්‍රයේ කියලා තියෙනවා ඒක. ශාස්ත්‍රයේ දන්නවා කියලා පෙන්වන්න එපා කියලා. ඊගාවට තමයි දාන. මම මෙච්චර දීලා තියෙනවා. මම දාලා දීලා තියෙන ප්‍රමාණය මෙහෙමයි කියලා එහෙම කියාපුවාම දුන්නේ ඒකේ වටිනාකම නැහැ. ඊළඟට තමයි අපමානයි. රැවටිච්චාම හරි වැඩක් වුණානේ මම පිටකොටුවට ගිහිල්ලා බලන්නකො මේ ඔර්ලෝසුවක් ගත්තා. ඒ ඔර්ලෝසුව මං ගත්තේ හරි ලාභයි කියලා හිතේ තියාගෙන මං ගත්තේ රුපියල් 3000කට. බලන්න මට කිව්වේ 13000ක් වටිනවයි කියලා. ඇවිදින්න බලපන් රුපියල් 300යි. අපි කියන අපි රැවටිච්ච එක. අනාවරණය වෙන්නේ ගොංකම. ඒ වගේ නමයක් තියෙනවා කියන්න හොඳ නැති જાති. මේ ගෘහ ඡිද්‍ර. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ ඡයන්න මෙන්න මෙහෙමයි, ජයන්න මෙන්න මෙහෙමයි. බොහෝ දෙනා මේ මහ ප්‍රාණ ඡයන්න දන්නේ නෑ. ඡයන්න ජයන්න සේ හිතනවා. එහෙම වෙච්චාම ඡ වෙනුවට ජ හිතනවා. ඡිද්‍ර කියන එක ජිද්‍ර කියලා හිතනවා. මට මතකයි එක්තරා වෙලාවක නිවේදිකාවක්. එක්තරා අපි හිතමුකෝ තිස්ස ජනනායක කියලා. ડોක්ටර් තිස්ස ජනනායක කියලා කෙනෙකුට වේදිකාවට කතා කරනවා. මේ නිවේදිකාව මේක සිංහල කරලා දොස්තර තිස්ස ජනනායක මහත්මයාට අපි ආරාධනා කරනවා කියලා කිව්වා. වෛද්‍ය කියලා දොස්තර කියලා බලපුවාම ඒ ડોක්ටර් කියන්නේ ආචාර්ය කියන ડોක්ටරේට් එක. ડોක්ටරේට් එක. ආන් ඒ වගේ යමක් දැනගන්නකොට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා යම් කිසි දෙයක් දැනගන්න කියලා අනාකූලතා නිර්වුල්ව දැනගන්න ඕනේ, නිර්වද්‍යව දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ එකක් ඕනම දෙයක් දැනගන්න ඕන අන්න වජ්ජතා අනාකුලතා. ඒ කියන්නේ නි වැරදිව නිරවුල්ව. දැන් යම්කිසි කෙනෙක් මේක මෙහෙම දැනගත්තොත් එම දන්නවා නිවැරදිව දන්නවා අවුල්. සමහර ඒවා දන්නවා නිර්වුල්ව දන්නවා වැරදි. සමහර ඒවා තියෙනවා නිවැරදිව දන්නවා නිර්වුල්. සමහර ඒවා තියෙනවා වැරදිවම දන්නවා අවුල්. ඡිද්‍ර එහෙම එකක්. ඒක එහෙම වෙන්නේ අක්ෂර රූපය පිළිබඳ විශේෂණේ හරියට නොදැනීම නිසායි. තිස්ස මහත්තයා අපේ හාමුදුරුවර වචන කඩ විග්‍රහ කරන එකත් හරි වටිනවා නේද? ඔව්. කඩ විග්‍රහ කරන එක දැන් අපි කියනවා ඛණ්ඩණය කරනවා කියලා කියන්නේ. ඛණ්ඩණය කියන වචනේත් හැමතැනම තියෙනවා. ඒ ඛණ්ඩ කියන එකට අයන්නක් දාලා අපි හැමදාම අඛණ්ඩ කරගෙනක් තියෙනවා නේද? ඔව් ඒක තමයි අයන්න දාපුවාම උපසර්ගයක් නෙවෙයි. අයන්නට කියන්නේ නිපාතයක්. අයන්න කියලා කියන්නේ තනිකර නිෂේධාර්ථය. තනිකරම විරුද්ධාර්ථය. දැන් කුසල අකුසල. නියම අනියම. නියම් අනියම්. ආයන්න උපසර්ගයක්. අයන්න නිපාතයක්. අයන්න සමානයි නයන්න. කුසල් අකුසල්. නියම් අනියම්. ඒ වගේ තමයි දැන් ඔබතුමා ඔය කිව්ව වචනේ. ඛණ්ඩ කියන්නේ කඩනේ. කන්ටිනියුස් නැති. අඛණ්ඩ කියන්නේ කන්ටිනියුස්. ඛණ්ඩණය කරනවා නොකඩ. ඉතින් ඒකත් බලනකො අඛණ්ඩ කියන නොකඩ. මම මේ ප්‍රශ්නේ ඇහුවේ තිස්ස මහත්තයා විද්‍යාවේදී කඩ බලන වැඩේ තියෙනවා හරියට නේද? පරීක්ෂණ කරන්නේ කඩ බල ඔව්.
දැන් අපි භාෂාවේ වචන ටික කොහොම කඩ බලනවා වගේ විද්‍යාවේදී සමහර සංයෝග කඩ බලනවා නේද? කඩලා බලනවා ඒක මොකක්ද ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලා ගන්න ඕනේ. ඔව්. ඔව්. දැන් ඕකේ තව වචනයක් තියෙනවා. අපි උගන්වනවා සත්තු ගැන උගන්වනකොට ගැඩිවැල් පණුවා එහෙම ඉන්නේ. එතකොට ඔය සමහර වෙලාවට ඔය හකරල්ල වගේ ඉන්නේ. ඒගොල්ලන්ගේ පිටින් බලපුවාම ඛණ්ඩ වලට වෙදිලා තියෙනවා. එතකොට කියනවා ඛණ්ඩ වංශිකතාවය කියලා. ඒ කියන්නේ බාහිරින් බලපුවාම දේහය සමාන කෑලි වලට බෙදිලා තියෙනවා. තව වචනයක් පාවිච්චි කරනවා ඒකට සමඛණ්ඩණය කියලා. කියන්නේ සමාන ඛණ්ඩ වලට වෙදිලා තියෙනවා. ඒ වගේම මට මතක් වුණා අපේ හාමුදුරුවෝ ඉස්සෙල්ලා ඒ වචනේ පාවිච්චි කරා. ඒක පාවිච්චි කරනකොට මට ඒක මතක් වුණේ දැන් තමයි ආපහු ඒක මතක් වුණේ මේ දැන් ඒකේ අවශ්‍ය තැනත් එක්කම මම ඒක පැහැදිලි කරන්නම්. දැන් ප්‍රෝටීන කියලා જાතියක් තියෙනවානේ අපේ ඇඟේ. මේ ප්‍රෝටීන වල තියෙනවා දැන් ප්‍රෝටීන එකට මෙන්න මේ වගේ දඟර ගැසුණු හැඩයක් තියෙන ඔන්න ඔහොම. එතකොට මේ ප්‍රෝටීනය මෙහෙම තියෙනකොට මේක අපි මේ ප්‍රෝටීනේ රත් කළොත් ගොඩාක් රත් කළොත් එහෙම ඒක නිසා තමයි දැන් ඉන්සුලින් කියන්නේ ප්‍රෝටීනයක්නේ. ඉන්සුලින් කියන්නේ හෝමෝනයක්. හැබැයි ඒක මේ වගේ ගෝලාකාර හැඩයක් තියෙන ප්‍රෝටීනයක්. ඒක නිසා තමයි ඉන්සුලින් නිකන් එළියේ තියන්නේ නැතුව ෆ්‍රිජ් එකක තියලා තියෙන්නේ. මොකද උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම මේක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වුණාම පස්සේ මේක දිග ඇරෙනවා මේ වගේ ඔහොම දිග ඇරෙනවා. ඔහොම දිග ඇරුණාම අපි කියන්නේ මෙන්න මේ වගේ වචනයක්. දැන් ඉංග්‍රීසි වචනෙත් එක්ක මම ගන්නම්. denaturation කියලා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. එතකොට සිංහලෙන් දාලා තියෙන මේකට දුස්ස්වභාවීකරණය. දුස්ස්වභාවීකරණය. ඒ කියන්නේ මේ අමුතු වචනයක් දාලා තියෙන ඉස්සරහට දුස්ස්වභාවීකරණය. එතන ඇත්තටම සමහරලාට සමහර ළමයින්ට මේ සිංහල ටිකක් අමාරුයි මේ වචනේ ලියන්නේ හැම වෙලාවෙම පුරුදු වෙලා තියෙන ඒක නිසා. අය අර මේම පෙන්නපුවාම මේ මෙතනින් පෙන්නේ යකිනේ නේචර් කියලා. නේචර් ඒක නැති වුණාම ඩීනේචර්. ඊට පස්සේ සමහර වෙලාවල් වලට සමහර සංයෝග තියෙනවා සමහර ප්‍රෝටීන තියෙනවා මෙහෙම වෙන්න හේතු උනේ මොකක් හරි මේ අම්ලයක් භස්මයක් වගේ එකක් නම් ඒක අයින් කරපුවාම ආපහු මේ தත්වෙට එනවා. ඒකට දාලා තියෙන්නේ මෙහෙම. renaturalization. renaturation. ඒකට සිංහලෙන් දාලා තියෙන්නේ මේ වචනේ. සස්වභාවීකරණය. ඒතර මේ දෙක හරියට පාවිච්චි වෙනවා දුස්සවභාවීකරණයයි සස්වභාවීකරණයයි. හරියටම හරි නීතින්. දැන් DE කියන D කියලා කියන එක දාන්නේ මොකටද? දැන් pot depot. එතකොට D කියලා කියන්නේම අර ඉස්සෙල්ලා තියෙන වචනේ විරුද්ධාර්ථයට. දැන් ස්වභාවීකරණය කියලා කියන එක තමයි nature කියලා කියන්නේ. ඔව් මෙතනින් වෙන් වුණාම නේද? එතන වෙන් වුණාම. එතන D කියලා කියන එකත් වෙන් කරපුවාම D කියන්නේ ඉංග්‍රීසි සෆික්ස් එකක්. ඔව්. ඉංග්‍රීසි උපසර්ගයක්. මේක දුස්සභාවිකන දුස් කියලා මම අර කිව්වේ 20ක් තියෙනවා කියලා. අපි ඉස්සර තිබුණේ පාඩම් මේකත් තියෙන දුෂ්පෝෂණය කියලානේ. දුෂ්පෝෂණය කියලා කියන්නේ දුර් කියලා කියන්නේම අරකේ හොඳ නෑ කියන එක. හොඳ නෑ කියලා හොඳ නෑ කියන එක. දුෂ්චරිත කියලාත් කියනවා. දුෂ්චරිතනේ. ඒක හරිනේ. දුසිරිත්. දු යන්න සිංහලටත් වෙන දුසිරිත්. දැන් රී කියලා කියන්නේ නැවත කියලා කියන එකනේ. ඔව්. ඒක තමයි සස් කියන්නේ. රී කියන එකනේ. රී කියන එක. ඒක තමයි සස් කියන්නේ. සස්. අර සමහර අර සින්දුවකට තිබුණානේ සස්වාමිකයි කියලා. ඒකමයිද? නෑ ඒක වෙන එකක්. වෙන එකක් නේ. ඒක ඒ ස්වාමික. සයන්න අල් සයන්න නෙමෙයි. ස්වාමි කියන්නේ කියලා තැන අල් සයන්න තියෙනවා ස්වාමි. එතකොට අල් සයන්නක් තියෙනවා. මේකට දාන්නේ එතකොට දාන්නේ සයන්නක් විතරයි. සස්වාමිකයි කියලා කියන්නේ සහිතයි කියන එකයි. අස්වාමිකයි කියලාත් කියනවනේ. අස්වාමික සස්වාමික කියලා කියන්නේ මම සස්වාමිකයි ස්වාමී. මම කසාද බැඳලා කියලා කියන එක. ඒක වෙන එකක්. මේකේ කෙලින්ම වචනේ වෙනස් වෙනවා මේ ඉස්සරහින් දාන කෑල්ල නිසා නේද? ඊටාම පැහැදිලිව ඔය තියෙන්නේ සිංහල ඉංග්‍රීසි දෙකේම උපසර්ග භාවිතය විසින් අර්ථය වෙනස් කිරීම තමයි ඒ තියෙන්නේ. ඔව්. ඊට පස්සේ දැන් තව තියෙනවා මෙහෙම දැන් චූට් කාරණාවක් අමතක වෙයි. දැන් අපි කතා කළේ හැම වෙලාවෙම සංස්කෘත වචනනේ. ඔව්.
හොඳට තේරෙනවා දැන් කියන්නේ දන්නවා අපි ඉංග්‍රීසි මූලයන් අරගෙන සංස්කෘත කරලා තියෙනවා. දැන් හෝමෝන්නේ. ඒක සිංහලට ගන්නෙ කොහොමද? හෝමෝනය. ප්‍රෝටීන් නය. ප්‍රෝටීනය. ඒතර සිංහල කරලා තියෙන්නේ එහෙමයි. දැන් මං ඉස්සෙල්ලත් කිව්වා අපි කතා කර ඉන්නේදී පාස්චරිත ආහාර කියලා තියෙනවා. පැස්චුරයිස්. පැස්චරයිස්ඩ්. ඒතර පැස්චරයිස්ඩ් කියලා කියන එක සිංහල වචනයක් නෑ. ඒකට ඉංග්‍රීසි වචනයකුත් තියෙනවා. හැබැයි සංස්කෘත වචනයක් නෑ. සංස්කෘත වචනයක් වෙනකොට ඒ පාස්චරිත කියන එක හදලා තියෙන්නේ පැස්චරයිස් කියලා කියන එක ඉංග්‍රීසිය සිංහල කරලා. ඒක නිකන් ග්‍රෙගරි ග්‍රිගෝරිස් වුණා වගේ. ලංකාවට ඇවිදින්න තියෙනවා එක්කෙනෙක් මොකද්ද නම දාලා බලමු සෙක්කු පියාරේ. සෙක්කු පියාරේ කෙනෙක් ලංකාවට ඇවිදින්න තියෙනවා. බලාපුවා මේ ෂේක්ස්පියර්. ආන්න ඒ වගේ තමයි ඔය පාස්චරිත කියලා කියන එක ගන්න විදිහ පැස්චරයිස්. දැන් අපි හැමදෙනා ඛණ්ඩනය ගැන කිව්වා, විභේදනය ගැන කිව්වා. දැන් අපිට ප්‍රසාරණය, සංකෝචනය වගේ වචන ගොඩක් තියෙනවා නේද තිස්ස මහත්තයා? ඔව් ඇත්තටම එහෙම ගොඩක් වචන තියෙනවා. දැන් සංකෝචනය කියලා වචනයක් තියෙනවා. ඒ වගේම සංකූචනය කියලා වචනයකුත් තියෙනවා. දැන් අපි ජීව විද්‍යාව වගේ විෂයක මේ උත්තර ලියනකොට මෙතන සංකෝචනය කියන තැනට සංකූචනය දැම්මොත් ලකුණු දෙන්නේ නැහැ. එතකොට දැන් හරි ප්‍රශ්නයක් ඒක මොකද්ද? සංකෝචනයයි සංකූචනයයි වෙනස් වෙන්නේ කොහොමද? තව ගොඩක් තියෙනවා හසන්ත මහත්මයා. ආතන්්‍යතාවය, විතන්්‍යතාවය, ප්‍රත්‍යාස්තතාවය ඒ වගේ වචන මහා ගොඩක් තියෙනවා. ඉතින් ඒවයේ වචනවල තේරුම හොයාගන්න පුළුවන් නම් ඒවයේ මේ අර්ථ දැක්වීම පාඩම් කරන්න ඕනේ නැහැ. ප්‍රශාරණය කියන්නේ මෙහෙම දිගෑරෙන එකනේ. ඔව්. සමහර වචන තියෙනවා ඒ වචනේ මෙහෙම ප්‍රශාරණය වෙවි යනවා අකුරු. සමහර අකුරු තියෙනවා තියෙන එක ඇකිලීගෙන මුල් තත්ත්වයට එනවා. ඒකට කියන්නේ සම්ප්‍රශාරණය කියලා. මේකට හේතුවක් තියෙනවානේ. ඉස්සර විද්‍යා විෂයන් ඉගෙනුවේ ඉංග්‍රීසියෙන්. මේ විද්‍යා විෂයන් සිංහලෙන් උගන්වන්නට උවමනා වුණා. නමුත් වචන නැහැ. වචන හදා ගන්න ඕන වුණා. ඒකට උදව් වුණේ පාලි සංස්කෘත භාෂාවන්. හරි ලස්සන අපූර්ව වචන ටිකක් හැදුනා. ඒ වචන තමයි අදත් විද්‍යා පෙළ පොත්වල තියෙන්නේ. එහෙනම් මේ ටික ඉගෙන ගන්න එක හරි වටිනවා. මේ පාඩම් මාලාවක් අපි කරන්නේ විද්‍යාවයි භාෂාවයි එකට උගන්වනවා. ඊළඟ පාඩමෙන් නැවතත් මුණ ගැහෙමු.